ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G වෙතින් දැන් Pure TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. අයිබෝන වෙක්වන්නේ අද දෙරන මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් අප අවධානය යොමු කරන්නේ පුවත් ශීර්ෂ පාඨ වෙතයි. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලමේ ඇඳිරි නීතිය තිබියදීම ජනජීවිතය හා ආයතන යථාතත්වයට පත් කිරීම මැයි 11 වන සඳුදා ආරම්භයි. මැයි 6 වනදා සිට 11 වනදා දක්වා දිවයිනටම ඇඳිරි නීතිය. ඇඳිරි නීතිය හේතුවෙන් ගම්බිම් බලා යාමට නොහැකිව කැලණියේ සිටි 300ක් නිවෙස් වෙත. දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසමේ සමාජිකයින් අතර විශේෂ සාකච්ඡාවක්. නව ලයිෆ්බොයි ඔලිව් විෂබීජ වලින් 100%කින් වැඩි ආරක්ෂාවක්. ලයිෆ්බොයි ආරක්ෂාවෙන් නොබියව ඉදිරියට. COVID-19 වෛරස් ආසාදිතයින් 25 දෙනෙකු ඊයේ දිනේ තුලදී මෙරටින් සොයාගත්තා. ඉන් 18 දෙනෙක් නාවික හමුදා සෙබළුන්. ඒ අනුව මේ වන විට මෙරට වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 690ක්. මේ අතර COVID-19 වෛරස් ආසාදිත පොකුරු සියල්ල හඳුනාගෙන ඇති බව රාජ්‍ය බුද්ධි සේවයේ බැඩබලන සහකාර අධ්‍යක්ෂ පරාක්‍රමද සිල්වා මහතා සඳහන් කළා. ගත වූ පැය 24ක කාලය තුළ COVID-19 ආසාදිතයින් 25 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 690 දක්වා ඉහළ ගියා. රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 23 දෙනෙකු සුවය ලබා ඊයේ දිනේ තුළ නිවෙස් වෙත පිටත්ව ගිය අතර මේ වන විට සුවය ලැබූ පිරිස 162ක්. වසංගත රෝග විද්‍යාංශය පැවසුවේ තවත් පුද්ගලයන් 521 දෙනෙකු මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන 7ක පසුවන බවයි. මේ වන විට ශ්‍රී ලංකාවේ COVID-19 ලෙස ආසාදිතයින් හැටියට ඊයේ දිනේ 25 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. මේ 25 දෙනාගෙන් 18 දෙනෙක් නාවික හමුදාවේ අය. ඒ වගේම එක් පුද්ගලයෙක් නිරෝධායන මධ්‍යස්ථානයක. ඒ වගේම තවත් 5 දෙනෙක් මෙම නාවික හමුදාවේ උදවියගේ සමීපතයින් හැටියට සලකන්න පුළුවන්. ඒ වගේම මේ 690 ගත්තාම 300කට ආසන්න සංඛ්‍යාවක් නාවික හමුදාවේ අය හෝ ඔවුන්ගේ සමීපතයන් රෝගීන් වූ හැටියට අපිට සලකන්න පුළුවන්. මේ අතර COVID-19 වෛරස් ආසාදිත පොකුරු සම්බන්ධයෙන් සියලු තොරතුරු බුද්ධ්‍යංශ සතුව පවතින බව රාජ්‍ය බුද්ධ්‍යංශය පවසනවා. අද වෙනකොට අපේ සේවා විසින් අපි තීරණය කළා තිනවා මේක සම්පූර්ණයෙන්ම අපේ ග්‍රහණයට නතු කරගෙන තියෙනවා. ඒක ගැන අහිතක් හිතන්න එපා. සම්පූර්ණයෙන්ම අපේ පාලනය යට තමයි මේක තියෙන්නේ. දැන් ඇත්තටම දැන්ට පවතින රෝගීන් සංඛ්‍යාව 521යි. එතකොට එහෙන් බැලුවාම අපිට රෝගීන් 521 දෙනෙක් ගැන තමයි අවධානය යොමු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ අතර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කළේ තවත් පොකුරු ආසාදිතයින් නැතිවීම වැළැක්වීම සඳහා ජනතාවටද කාර්යභාරයක් ඇති බවයි. දැන් මේක හොඳ තත්ත්වයක්. මේක සෞඛ්‍ය බලධාරීන් ඒ වගේම බුද්ධ්‍යංශ අපි හැමෝම ගත්ත උත්සාහයේ ප්‍රතිඵලයක්. හැබැයි එකක් තියෙන්නේ මෙහෙම තිබිලා තව එක පොකුරක් එක පුද්ගලයෙක් හින්දා ඇති වෙන්න පුළුවන් පොකුරක්. දැන් සුදුවැල්ලෙන් ඇතිවෙච්ච පොකුර ජායල තව පොකුරක් නිර්මාණය වුණා නාගලගම්වීදියේ. තව පොකුරක් නිර්මාණය වුණා කොළඹ කෙසෙල්වත්තේ ගුණසිංහපුර. මේ ආකාරයට පොකුරු නිර්මාණය වෙනවා. මේ වෙලාවේ තමයි ජනතාව වෙනදටත් වඩා වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. තව පොකුරක් ඇතිවීම වළක්වන්න. කොරෝනා වෛරසයේ පැතිරීම වළක්වන්න සබන් යොදා දෑත් සෝදන්න. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජනජීවිතය හා ආයතන ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වන සඳුදා ආරම්භ බව ජනාධිපති මාධ්‍යාංශය නිවේදනය කරනවා. ඒ අනුව එම දිස්ත්‍රික්කවල රාජ්‍ය පෞද්ගලිකාංශ දෙකේ ආයතන සඳුදා සිට විවෘත කර පවත්වාගෙන යා යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජනජීවිතය හා ආයතන ක්‍රියාකාරීත්වයේ යථාතත්වයට පත් කිරීම මැයි 11 වන සඳුදා ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍යංශය ඊයේ නිවේදනය කළා. ඒ අනුව මෙම දිස්ත්‍රික්කවල රාජ්‍ය සහ පෞද්ගලික දෙයංශයේ ආයතන සඳුදා සිට විවෘත කර පවත්වාගෙන යා යුතු වනවා. දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුතු සේවක සංඛ්‍යාව ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව තීරණය කළ යුතු වන අතර පෞද්ගලිකාංශයේ ආයතන විවෘත කළ යුත්තේ පෙරවරු 10ටයි. ආයතන විවෘත කර පවත්වාගෙන යාමේදී COVID-19 වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති මාර්ගෝපදේශ මුළුමනින්ම පිළිපදින බවට ආයතන ප්‍රධානීන් වග බලාගත යුතු යයිද එම නිවේදනයේ දැක්වෙනවා. එසේම වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනයා අනවශ්‍ය ලෙස මාර්ගයට පැමිණීම සහ වෙනත් ස්ථානවලට එක්රැස්වීම නතර කළ යුතු බැවින් ගමනාගමන මණ්ඩල බස් රථවල සහ දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය රැකියා සඳහා යන අයට පමණක් සීමා කර තිබෙනවා. අවශ්‍යයෙන්ම සේවයට වාර්තා කළ යුතු අය හැර සෙසු ජනයා නිවෙස් තුළම රැඳී සිටිය යුතුයි. කවරෙකු හෝ නිවසින් බැහැරට යා යුත්තේ ආහාර සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලට ගැනීම සඳහා පමණයි. මේ සෑම අවස්ථාවකම කොරෝනා පාලන සෞඛ්‍ය නිර්දේශ අකුරටම ක්‍රියාත්මක කළ යුතු වන අතර ඇඳිරි නීති බලපත්‍රයේද වළංගු වන්නේ රියදුරු සහ රථයේ ගමන් කරන අය මුඛ ආවරණ පැළඳ සිටින්නේ නම් පමණක් බවයි ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මැයි 6 වන බදාදා තෙක් රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා පෙර පරිදිම ක්‍රියාත්මක වනවා. එම දිස්ත්‍රික්කවල මැයි 6 බදාදා රාත්‍රී 8ට පනවනු ලබන ඇඳිරි නීතිය මැයි 11 සඳුදා අලුයම 5 දක්වා දිගටම බලපැවැත්වෙනවා. මේ අතර ඇඳිරි නීතිය ලිහිල් කරනු දිස්ත්‍රික්ක 21 සඳහා අප්‍රේල් 30 වනදා රාත්‍රී 8 සිට යලි ඇඳිරි නීතිය පැනවීමත් සමග මේ වන විට මුළු දිවයිනටම ඇඳිරි නීතිය බලපැවැත්වෙනවා. ඇඳිරි නීතිය හේතුවෙන් තම ගම්බිම් වෙත යාමට නොහැකිව කොළඹ සිරවී සිටින පිරිස් සිය නිවෙස් කරා පිටත් කර යැවීමේ පළමු වැඩසටහන අද ආරම්භ කෙරුණා. එක්කෙනෙකුට මගින් බහින්න දෙන්න, ගෙදරින් බහින්න දෙන්න එහෙම කිසි කෙනෙක්වත් ගෙවල් වලට බස්සන්නේ නැහැ. කොට්ටාස භාරයේ නිලධාරීතුමාට තමයි මේ පිරිස භාර දෙන්නේ. එතකොට ඒ කොට්ටාස භාර නිලධාරීතුමා විසින් ඒ අදාළ පොලිසිය OIC මහත්තයාටයි PHයිටයි ඒ පිරිස භාර දීලා ඒක නිරෝධායන ක්‍රමවේදයට යවනවා. ඒ අනුව කැලණිය පොලිස් කොට්ටාසයට ඇත් පොලිස් වසම් 8ක 300ක පමණ පිරිසක් මෙලෙස පිටත් කර යවුණු අතර වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයන්, කුඩා ළමුන් සහ ගැබිණි කාන්තාවන් ඒ අතරට අයත්. ස්වයං නිරෝධායන දීම සඳහා ලිපිණුව සකස් කර දීලා තියෙනවා. ඔබ ගියයින් පස්සේ ඔබගේ ප්‍රදේශීය පොලිසිය ඔබ පිළිබඳව දින 14ක් හෝ 28ක් හෝ අවශ්‍යතාවය අනුව ඔබව අධීක්ෂණය කරනවා. ඔබ ඔබගේ පවුලේ සමාජිකයන් සමග පමණ සිටිය යුතුයි. ඔබ එසේ ක්‍රියා නොකළොත් ඉදිරියේදී යාමට ඉන්න අනික් අයට ඒ යාමටත් විශාල බාධාවක් වෙනවා. පැහැදිලිවම මේ වෛරසයේ ව්‍යාප්තිය සඳහා කිසිම රුකුලක් මේ ගමනෙන් වෙන්න බෑ. ඒක පැහැදිලිව ඔබ පිළිය තියාගන්න. පෑලියගොඩ විජය කුමාරතුංග ක්‍රීඩා පිටියට මෙම පිරිස කැඳවා ඔවුන්ගේ උණ පරීක්ෂා කිරීම සහ විෂ බීජ හරණයට ලක් කිරීමද අද සිදු කෙරුණා. ලංගම බස් රථ මගින් දිස්ත්‍රික්ක 17ක් සඳහා මෙම පිරිස පිටත් කර යවුණා. ඇඳිරි නීතිය පනවා ගෙවුණු දින 44ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් ගණන 44000 ඉක්මවා තිබෙනවා. පොලිස් භාරයට ගෙන ඇති සමස්ත රථවාහන සංඛ්‍යාව 11392ක්. මේ අතර ඇඳිරි නීතිය පවත්නා කාලය තුළ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කළ සහ නීති විරෝධී මද්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පුද්ගලයන් රැසක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා. ඇඳිරි නීතිය පවත්නා කාලය තුළ මොනරාගල යාල රක්ෂිතයේ කුඹුක්කන්නුවේ රක්ෂිත කොටසේ අනවසර අයුරින් පතල් කැණීම්වල නිරතව සිටි පුද්ගලයන් 7 දෙනෙකු පතල් හැරීම සඳහා යොදා ගන්නා උපකරණ සමග මොනරාගල වනජීවි නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා. ඇඳිරි නීතිය පවත්නා කාලය තුළ කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවකයන් පිරිසක් නීතිමය අවසරයකින් තොරව වෑම්නත 3කින් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිසිය භාරයට ගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. ජායල ඒකල ඔතේ කැලේ කලකපටන් පවත්වාගෙන ගිය මහ පරිමාණ නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් ගෝනහෙන පොලිස් විශේෂකාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ වටලා තිබෙනවා. එහිදී කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර ගෝඩා මිලිලීටර් 68 ලක්ෂයක් හා නීති විරෝධී මත්පැන් මිලිලීටර් 60000ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඇඳිරි නීතිය පවත්නා සමයේ මුතුරාජවෙල වගුරු භූමියේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් පෑලියගොඩ දිසා අපරාධ කොට්ටාසය විසින් වටලා තිබෙනවා. ගෝඩා බැරල් 37ක් සහ මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා උපකරණ තොගයක්ද එහිදී පොලිස් භාරයට ගත් බවයි අප වාර්තාකරු පවසන්නේ. කොළඹට එළවලු රැගෙන ගොස් ආපසු මුන්දලමට එමින් තිබූ කැබ් රථයක සඟවා ප්‍රවාහනය කළ රුපියල් ලක්ෂ 60ක පමණ වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් හමුදා බුද්ධි නිලධාරීන් හා මුන්දලම පොලිසිය එක්ව සිදු කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී සැකපිට කැබ්‍රතේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 1995 අවුරුද්දේ දණ්ඩ නීති සංග්‍රහයට ගෙනාපු සංශෝධනයේ තියෙන ප්‍රතිපාදන අනුව මෙවැනි වරදකට වරදකරු වුණොත් අවුරුදු 10 දක්වා කාලයක බන්ධනාගාරගත කිරීමකින් බරපතල වැඩ ඇතිව සිර දඬුවම් කිරීමකින් දඬුවම් කරන්න පුළුවන්. මේ අයට මේ ළමයින්ව අනුබල දීපු, ඒ වගේම මේවා ප්‍රදර්ශනය කරපු, මේවා අන්තර්ජාලයට මුදා හැරපු, ඒවා ෂෙයා කරපු මේ හැමෝටම විරුද්ධව ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙනවා. COVID-19 හේතුවෙන් අද වන විට ලෝපුරා සිදුව ඇති මරණ ගණන 2,39,500 ඉක්මවනවා. ලෝපුරා COVID-19 ආසාදිතයින් ගණන මිලියන 3.4 ඉක්මවද්දී සුවය ලබා ඇති සංඛ්‍යාව මිලියනයකට අධිකයි. නිෂ්පාදිත දිනය කවදත් අලුත් වටවල තේ අරගන්න. වටවල තේ ශ්‍රී ලංකාවේ තේ එක. ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා බාර දී ඇති දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා. ඒ මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී මෙම සාකච්ඡාව සඳහා සහභාගී වීමට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා බාර දී ඇති දේශපාලන පක්ෂ නියෝජිතයින් අද පෙරවරු 11ට පමණ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණියා. COVID-19 වෛරසයේ ව්‍යාප්තියත් සමග උද්ගත වූ වාතාවරණය හමුවේ මැතිවරණය ජුනි මාස 20 වන දින දක්වා කල් දැමීමෙන් පසු කොමිෂන් සභාවේ නියෝජිතින් සහ දේශපාලන පක්ෂ නියෝජිතින් හමුවන දෙවන අවස්ථාව මෙයයි. මේ අතර මෙවර මහමැතිවරණට ඉදිරිපත් වන අපේක්ෂකයන් සඳහා අංක ලබා දීමේ කටයුතු හෙට සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා. අප කළ විමසීමකදී මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ COVID-19 වෛරස් ව්‍යාප්තිය හමුවේ රැස්වීම සහ ජනහමු පැවැත්වීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරියේදී මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කිරීමට නියමිත බවයි. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. ඇඳුරු නීතිය හේතුවෙන් දෛනිකව කටයුතු අඩාලව අසරණ වූවන්ට පිහිටවීම සඳහා මනුසත් දෙරණ ආරම්භ කළ ජාතික ක්‍රියාන්විතය අදත් ක්‍රියාත්මක වනවා. මනුසත් දෙරණ ක්‍රියාන්විතයේ 38 වන දිනය අදයි. COVID-19 වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමට පැන වූ ඇඳිරි නීතිය නිසා අසරණ වූ ජනතාවට සරණක් වන්නට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩපිළිවෙල මනුසත් දෙරණ සහ ඩයලොග් ආයතනය එක්ව ආරම්භ කළා. එම ව්‍යාපෘති යටතේ මේ වන විට දෙවෙනපුරා විහාරස්ථාන කතෝලික මෙන්ම මුස්ලිම් දේවස්ථාන ළමා සහ වැඩිහිටි නිවාස සහ පාසල් අධික සංඛ්‍යාවක් අතර වියලි ආහාර ද්‍රව්‍ය පාර්සල් 49505කට අධික සංඛ්‍යාවක් මේ වන විට බෙදා දී තිබෙනවා. ඒ අනුව මනුසත් දෙරණ මගින් පාදුක්ක යට වතුර සංජය චිත්ත විවේකාරාමය වෙනුවෙන් වියලි ආහාර බෙදා දීම ඊයේ සිදු කෙරුණා. මනුසත් දෙරණ මාධ්‍ය ජාලයත් ඩයලොග් ආයතනයත් සම්බන්ධ වෙමින් සිද්ධ කරන මේ කර්තව්‍ය බොහොම පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පුද කරමින් මේ අතර කිරිල්ලවල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය වෙනුවෙන් මනුසත් දෙරණ ඊයේ වියලි ආහාර බෙදා දීම සිදු කරනු ලැබුවා. මේ මුළු ලෝකයටම මහත් විවේචනයකට භාජනය වෙලා ඉන්න සමයක මනුසත් දෙරණ මගින් මේ සිද්ධ කරනු ලබන ඒ වගේම ඩයලොග් ආයතනයේ ප්‍රධානත්වයේ අරගෙන අමාරු අගහිකකම් තියෙන පවුල් උදෙසා මේ වියලි ආහාර පින්කමක් ඒ වගේම බෙදා දීමේ වැඩසටහනක් සිද්ධ කරන්න ලැබීම අපිට ලොකු ශක්තියක්. මනුසත් දෙරණ මෙම විශේෂ සහන ක්‍රියාන්විතය ඩයලොග් සමග එක්ව ඉදිරියටත් සිදු කරනවා. COVID-19 ආසාදිතයින් ප්‍රතිකාර ලබන රෝහල් සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීමේ ව්‍යාපෘතියක් මනුසත් දෙරණ ආරම්භ කළේ මෙරට ප්‍රමුඛ මූල්‍ය ආයතනයක් වන LOLC සමූහ ව්‍යාපාරයේ පූර්ණ දායකත්වය ඇතිවයි. ඒ අනුව LOLC ආයතනය සමගින් එක්ව මඩකලපුව ශික්ෂණ රෝහලට වෛද්‍ය උපකරණ ප්‍රදානය කෙරුණා. මඩකලපුව ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කලාරංජනී රාජමෝහන් මහත්මිය එම වෛද්‍ය උපකරණ බහර ගනු ලැබුවා. මේ ක්‍රියාන්විතය අපි දියත් කරනු ලබන්නේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයන් මේ වසංගතයෙන් ආරක්ෂා කර ගැනීම සඳහායි. ඒ වගේම මෙම ක්‍රියාන්විතය ඉදිරි දින කිහිපයේදී දෙවයින පුරා ක්‍රියාත්මක කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. LOLC සමග එක්ව මනුසත් දෙරණ දිවයිනේ වැඩි අවධානමකට ලක් වූ රෝහල්වල පහසුකම් සපුරාලීමට ඉදිරියේදීත් කටයුතු කරනු ඇති. මනුසත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. සුළු කර්මාන්තකරුවන්ගෙන් වුවද මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය සුළු කොට තැකිය නොහැකි. ඒත් COVID-19 වසංගතය හමුවේ මේවන විට ඔවුන්ගේ ව්‍යාපාරද දරුණු පසුබෑමකට ලක් වෙලා. මේ එවන් කර්මාන්තකරුවන් කිහිප දෙනෙකුගේ වත්මන් තත්ත්වයයි.
මෙරට සංචාරක කර්මාන්තයට අත්වලක් වූ බොහෝ කර්මාන්ත අතරින් අවන්හල් සහ කුඩා හෝටල් හිමිකරුවන්ද COVID-19 වෛරස බලපෑමට ලක් වූ තවත් පිරිසක්. වෙනදාට සංචාරකයන්ගෙන් පිරී ගිය සංචාරක අවන්හල් හා කුඩා හෝටල් අද හිස්ව ගොසින්. සාමාන්‍ය දවසට සංචාරකයෝ 100ක් විතර අපේ කැම්ප් ගන්න එනවා දවල්ට. ගමේ පවුල් 15ක් මයිකා වැඩ කරා. ඒ සියලුම දෙනාම දැන් ගෙවල් වලට වෙලා ඉන්නේ. අපේ ගාවට එන කංකුම් මිටිය සිට පොල් ගෙඩිය හැම එකම මාළු මුදලාල්ලා හැමෝම අගාධයට වැටුණා මේ ව්‍යසනයෙන්. වැලිමඩ සහ ඌව පරණගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල පාරම්පරික කුමල් කර්මාන්තකරුවන් COVID-19 වසංගතය හමුවේ සිහින බොඳ වී ගිය තවත් පිරිසක්. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඉලක්ක කර වැඩි වශයෙන් නිෂ්පාදන සිදු කළ ඔවුන්ට පාස්කු ප්‍රහාරයේ හේතුවෙන් බිඳවැටුණු සිය කර්මාන්ත නැවත ගොඩනගා ගන්නට ලබාගත් ණය පවා ගෙවාගත නොහැකිව අද අසරණ වෙලා. මේ කොරෝනා තත්ත්වෙත් එක්ක කොහොමද ඇඳිරි නීතිය නිසා වෙළඳපොළට යා ගන්න විදියක් නැහැ. ඉතින් දරු ළමයි එකත් එක්ක අපි අසරණ වෙලා ඉන්නේ. රජය අපිට අනුග්‍රහයක් දක්වලා අපිට ගෙයින් ගෙට හරි ගිහින් මේවා විකුණ ගන්න අවස්ථාවක් ලැබලා දෙනවා නම් ගොඩාක් පිං. කෙසේ වෙතත් නිෂ්පාදන අලෙවි කරගත නොහැකිව අසරණ වූ කඩුවෙල රණාල ප්‍රදේශයේ කුමල් කර්මාන්තකරුවන්ට යම් අස්වැසිල්ලක් වන්නට ජාතික ශිල්ප සභාව කටයුතු කර තිබෙනවා. සිංහල අලුත් අවුරුද්ද සමයට අපි නිෂ්පාදනය කරපු නිෂ්පාදන භාණ්ඩ අලෙවි කරගත නොහැකි වීම නිසා සෑහෙන කර්මාන්තකරුවන් අසරණ තත්ත්වයට පත් වී තියෙන මොහොතක ජාතික ශිල්ප සභාව මැදිහත්ව කොළඹ දිස්ත්‍රික්කයේ පුරා ජංගම අලෙවි රථ 3ක් යොදවා මැටි භාණ්ඩ අලෙවි කර ගැනීමට සැලසුම් කර තිබෙනවා. නිවෙස් වලට පැමිණෙන එම අලෙවි රථ වලින් ඒවා මිලදී ගැනීමට සහයෝගය දක්වන ලෙස ඉල්ලා සිටිනවා. අද දෙරණ මධ්‍යහන පාත් විකාශය නිමවට පත්වන රැදි සිටින අද දෙරණ සමග